ඉතින් ඔන්න සියලු දෙනාටම අලුත් ලෙක්චර් එකකින් හම්බෙන්න පුළුවන් වුණා. අපි දැන් වැඩේ පටන් ගන්න සූදානම් වෙන්නේ අපේ මාස දෙකක තියෙන Eagle CAD පාඩම එහෙම නැත්නම් PCB design පාඩම. ඉතින් මේ පාඨමාලාව මම පාඩමක් විදිහට ඉස්සෙල්ලා අර්ථකථනය කරේ අපිට මේක විශේෂයෙන් වැදගත් වෙනවා මේ දක්වා කරපු හැම ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක්ම ඔයාලට අලුත් විදිහට ලස්සනට හදන්න පුළුවන් ක්‍රියාවලියක් ඉගෙන ගන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් එහෙනම් අපි පටන් ගමු අපි මේ පාඨමාලාවේ ප්‍රධාන software එක Eagle CAD. මේ Eagle CAD කියන්නේ මොකක්ද? ඉස්සෙල්ලාම මේ Eagle CAD කියන ඒවාට කිව්වොත් එහෙම මේක Autodesk කියන ආයතනයෙන් තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. දැන් Autodesk කියන ආයතනය අපිට Photoshop කියන software එක අපිට ටිකක් ෆැමිලියර් වෙච්ච software සම්බන්ධව කිව්වොත් එහෙම ඒ වගේම ඔයාලා දන්නවා Inventor කියලා software එකක් තියෙනවා SolidWorks හා සමාන. ඒ වගේම ඔයාලා Autodesk ලාගේ ගත්තොත් එහෙම master collection එක තුල Illustrator තියෙනවා. ඊට පස්සේ Audition කියන software එක තියෙනවා. ඉතින් Premiere Pro තියෙනවා, After Effects තියෙනවා. ඉතින් මේ වගේ ගොඩාක් වටින software හදපු company එකක්. ඉතින් මෙයාලා හදනවා හැම කෙනාටම PCB එකක් ලේසියෙන් ඩිසයින් කරන්න පුළුවන් software එකක්. ඉතින් මේක ගොඩක් කාලයක් ඉඳන් version කීපයක් ඇවිත් තියෙනවා. දැන් අපි ඉන්නේ අලුත්ම version එක. අපි දැන් මේක කොහොමද ඉස්සෙල්ලා අපේ ලැප්ටොප් එකට ඉන්ස්ටෝල් කරගන්න කියන එක තමයි පළවෙනි පාඩමින් යන්නේ. මොකද හේතුව මේ පාඩම් ඉගෙනවීම සඳහා අනිවාර්යයෙන්ම අපිට තියෙන්න ඕන තමන්ගේ ලැප්ටොප් එකේ Eagle CAD. හරි අපි එහෙනම් බලමු කොහොමද මේ Eagle CAD කියන software එක ඉන්ස්ටෝල් කරගන්න කියලා. දැන් ඔයාලට ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ මෙන්න මේ software එක මම මේ දෙන QR code එක ස්කෑන් කරලා link එක අරගෙන link එක ක්ලික් කරලා මෙන්න මේ විදියට අපේ link එකට අදාළ වෙබ්සයිට් එකට යන්න. දැන් ඔයාලට මේ Eagle CAD මේ software එකේ මේ link එක මෙතන QR එක ස්කෑන් කරගත්තොත් එහෙම කරන්න වෙන්නේ තමන්ගේ phone එකේ. එතකොට තමන්ගේ phone එකට එන මේ link එක නැවත ඔයාලට සිද්ධ වෙනවා WhatsApp එක හරහා හෝ කිසියම් ක්‍රමවේදයකින් තමන් මේක කම්පියුටර් එකේ link එකක් බවට පරිවර්තනය කරගන්න. එහෙම කාට හරි අපහසුතාවයක් තිබ්බොත් මම මේක නැවත අපේ group එකේ පළ කරන්නම් මේ link එක මොකක්ද කියලා. හරි අපි එහෙනම් මේකෙන් ඉස්සරහට යන් මේ Eagle CAD software එක කොහොමද අපි install කරගන්නේ කියන එක ඉගෙන ගන්න. අපි ඉස්සෙල්ලාම ওই link එක පාවිච්චි කරපුවාම මේ Autodesk ලාගේ මේ වෙබ්සයිට් එකම අපිට පේන්නන්නේ. එතකොට දැන් ඔයාලා මේ පාවිච්චි කරන software එක පාවිච්චි කරන්නේ කුමන කම්පියුටර් එකක් සඳහාද? ඒ කියන්නේ ඔයාගේ OS එක මොකක්ද කියන එක තමයි විශේෂයෙන් පළවෙනියටම තෝරන්න තියෙන්නේ. ඉතින් මෙතනදී මේ OS එක විදිහට අපි සලකන්නේ අපේ නම් ගොඩක් කට්ටියගේ මෙතන ඉන්නේ 99%ක්ම තියෙන්නේ Windows කියන type එක. එතකොට ඔයා operating system එක තෝරන්න ඕන Windows කියලා. එතකොට Windows කියලා තෝරලා මෙන්න මේ විදිහට download කියන අවස්ථාව ක්ලික් කරපුවහම ඔයාට සාමාන්‍ය සුපුරුදු විදිහට software එකක් download වෙන ආකාරයෙන් download වෙනවා. දැන් ඔයාලට මේ ගොඩක් වැදගත් තව දෙයක් කියන්න තියෙනවා. මේ ඔයාලා Autodesk කියන කම්පැනි එකේ තියෙන software පාවිච්චි කරනවා නම් සමහර වෙලාවදී යාලා අහනවා ඔයාලට account එකක් තියෙනවද කියලා. ඉතින් ඔයාලට පුළුවන් account එකක් create කරගන්නත්. ඒක ගොඩක් හොඳයි මම හිතන්නේ ඉස්සරහ වැඩවලට. අපි බලමු කොහොමද මේක ඉදිරියට ගමන් කරන්න කියලා. ඉතින් ඔයාලා සාමාන්‍ය විදියට download කරගත්තට පස්සේ මෙන්න මේ වගේ application file එකක් පෙන්නනවා. ඉතින් ඒකේ folder ඇතුලේ මේ තියෙන application file එක අරගෙන ඔයාලට සුපුරුදු විදියට software එකක් install කරන්න කවුරුත් දන්නවා. ඉතින් එයාව double click කරන්න විතරයි තියෙන්නේ. ඉතින් double click කළා මේ විදියට ඉස්සරහට එන්න ඕන. එතකොට එයා අහනවා ඉතින් මේකේ accept කරනවද right ඔයාලට දෙන accept කරන්න ඕන agreement එක ඒ මොනවා කිව්වත් අපිට මේක accept කරන්න නැතුව ඉස්සරහට යන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අපි agreement එක accept කරලා ඉස්සරහට යනවා. ඉතින් දැන් මේ ටික තමන් මම හිතනවා මෙතන හැම කෙනාටම සරලව කරගන්න පුළුවන් කියලා. අපි යන් ඉස්සරහට. ඊට පස්සේ ඔයාලට පෙන්නනවා මේ Eagle කියන software එකේ අපි කොහෙටද මේක install කරන්න ඕන කියලා අපෙන් අහනවා.
එතකොට දැන් අපිට පුළුවන් මේක C1කට ඉන්ස්ටෝල් කරනවා නම් එහෙමයි. එහෙම නැත්නම් තමන් වෙන ෆෝල්ඩර් එකක් හදලා ඉන්ස්ටෝල් කරනවා නම් තමන්ට ඒකේ නිදහස මෙයාලා දීලා තියෙනවා. තුමාට පුළුවන් ඕන විදියකට මේක ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් නැවතත් මම ඕන නෙක්ස්ට් කරලා මේකේ පියවර විදිහට ඉස්සරහට යනවා. ඔයාලට ඕන වීඩියෝ එක බලාගෙන කරගෙන යන්න පුළුවන්. කාට හරි ගැටලුවක් ඇති වුණොත් එහෙනම් මේ වීඩියෝ එක බලන අතර හෝ එහෙම නැත්නම් සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරන අතර තමන්ට පුළුවන් ප්‍රශ්නය යොමු කරන්න. මගේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා මට මේකට මොකද්ද කරන්න පුළුවන් කියලා අහන්න පුළුවන්. ඒතකොට මම අනිවාර්යෙන් අනිත් පැත්තට උත්තර දෙනවා. අපි කොහොමද ඉස්සරහට යන්නේ? මොකද්ද තව ඊගවට කරන්න තියෙන්නේ කියලා බලන්න. ඊගවට තියෙනවා මේක ඉන්ස්ටෝල් වුණාට පස්සේ select additional tasks කියලා අපෙන් අහනවා. ඉතින් අපිට දෙන්න පුළුවන් දැන් මේක ඉන්ස්ටෝල් වුණාට පස්සේ මේ ඩෙස්ක්ටොප් එකේ ෂෝට්කට් එකක් ක්‍රියේට් කරන්නද කියලා. ඒතකොට අපිට කියනවා right ක්‍රියේට් කරන්න ෂෝට්කට් එකක් ඩෙස්ක්ටොප් එකේ. ඉතින් ඒක හරිම සරල දෙයක්. ඒක ටික් එක දාලා next කරන්න. ඉතින් දැන් මේ අවස්ථාවට ආවම තමයි එයා සූදානම් වෙලා තියෙන්නේ ඉන්ස්ටෝල් කරන අවස්ථාවට. එතකොට ඔයා මෙතන ඉන්ස්ටෝල් කරන්න Eagle 9.6.2 කියන version එක. ඉතින් මේකේ ඔයාට පුළුවන් හරිම සරලව මේක ඉන්ස්ටෝල් කරගන්න. මේ next install කියන බටන් එක ක්ලික් කරාට පස්සේ දැන් ඔක ක්ලික් කරලා මේ ඉන්ස්ටෝල් වෙනකොට මෙන්න ටික අපි මේකේ progress bar එක පෙන්නනවා. අවසාන ප්‍රතිඵලයේ විදිහට ඔයාලට මේක සාර්ථකව ඉන්ස්ටෝල් වෙලා ඉවර වෙනවා. ඉතින් ඔයාලට තියෙන මේ finish button එක ක්ලික් කරලා සුපුරුදු පරිදි මේක ඕපන් කරන්න. දැන් අපි මේ පොඩි ගැටලුවක් තියෙනවා. දැන් මේ ඕපන් කරන්න යනකොට මේ අපෙන් අහනවා account එකක් තියෙනවද කියලා. ඉතින් ඔයාලට පුළුවන් හරිම සරලව මේකේ account එකක් create කරලා ගන්න පුළුවන්. ඉතින් account එක create කරන්න පුළුවන් හරිම ලේසියෙන් create account කියලා ගිහිල්ලා ඔයාගේ පළවෙනි නම, ඒ වගේම තමන්ගේ නමේ අවසාන කොටස, තමන්ගේ email එක, ඒ email එකේම නැවත අවස්ථාවක් type කරන්න ඕන මෙන්න මෙතන. ඒකට අපි confirm කරනවා. ඊට පස්සේ password එක. ඉතින් තමන්ට අමතක නොවන password එකක් දෙන්න මතක තියාගන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඒ agreement එකක් අහනවා අපි. මේ agreement එකත් ඔයාලා මෙතන tick එක දාලා create කරාට පස්සේ අපිට නිකන් බෑ create කරපුවාම අනිවාර්යෙන් ඕනම දෙයක් software එකක හෝ ඕනම තැනකදී හිම online create කරොත් account එකක් අපෙන් confirmation එකක් අනිවාර්යෙන් අහනවා. ඉතින් අපේ confirmation එක විදිහට තියෙන email එකක් එන්නේ. ඔයා ඒ වෙලාවෙම email එකට ගිහිල්ලා එතනින් confirmation එක දෙන්න ඕන. ඉතින් ඔන්න ඔය විදිහට ඉතාමත් ලේසියෙන් ඉන්ස්ටෝල් කරගත්ත software එක මෙන්න මේ විදිහට ඕපන් වෙලා පෙන්නනවා. ඉතින් මේකෙදි හරිම ලේසියෙන් මේ වැඩේ කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි software එක ඕපන් වෙලා පෙන්නන්නේ. දැන් අපි මේ අවස්ථාවට ඇවිත් තියෙනවා. බලමු මෙතනින් එහාට කොහොමද මේ software එකේ වැඩ කරන්න කියලා. එහෙනම් යන් අපි අපේ software එකට. ඉතින් software එක ඕපන් වෙලා තියෙනවා. දැන් ඔයාලට මේකේ ඉස්සෙල්ලාම කරන්න ඕන මොනවද කරන්නේ කොහොමද කියන එක තමයි මේ කොටසින් කතා කරන්නේ. දැන් ඔයාලට හරි ලේසි සාමාන්‍ය software එකක් විදියමයි. අපි ඉස්සෙල්ලාම මේ සාමාන්‍ය software එකක් විදියට මේ software එක දිහා බැලුවොත් අපිට මොනවද පේන්න තියෙන්නේ කියලා ඉස්සෙල්ලාම ඉගෙන ගමු, දකිමු, අධ්‍යයනය කරමු. හරි. දැන් ඔයාලට පේනවා සාමාන්‍ය software එකක් හා සමානවම යාගේ software එකේ නම, logo එක සහ යාගේ version එක දීලා තියෙනවා. විශේෂයෙන් මෙන්න මෙතන පෙන්නනවා offline කියලා එකක්. මේ මොකද්ද කියලා අපි ඉස්සරහට බලමු. ඒ වගේම මෙන්න මෙතන මේ දකුණු පැත්තේ වාගේ නම පෙන්නනවා. ඒකත් අපිට ගොඩක් වැදගත්. අපි ඒකත් ඉස්සරහට බලමු. ඒ මොකද්ද කියලා. දැන් මේ software එකේ හරිම ලේසියෙන් ඔයාලට පුළුවන් මේ menu bar එකට ගියොත් එහෙම සාමාන්‍ය software එකක් හා සමානයි. හැබැයි මතක තියාගන්න අපි project එකක් කරනකොට ප්‍රධාන කොටස් තුනක් අපි ඉගෙන ගන්නවා. ඒක තමයි පළවෙනි එක තමයි මේකේ මේ project එකේ schematic කියන එක. අන්න වැදගත්. schematic එක කියන්නේ මොකද්ද? ඒක කොහොමද නිර්මාණය වෙන්නේ? ඒකේ සංකේත මොනවද? ඔක්කොම කියලා දෙනවා. එහෙනම් ප්‍රශ්නයක් නැතුව එමීට ඉගෙනගෙන අහගෙන බලාගෙන ඉන්න. පිළිවෙලකට වැටික් කරනවා. එතකොට බෝඩ් එකක් කියන්නේ මොකද්ද? බෝඩ් එක ගත්තාම මේ බෝඩ් එකට එනකොට මේක ඩබල් A එකක්ද සිංගල් A එකක්ද මොකක්ද කියලා
වෙන වෙනම කියලා දෙනවා. තුන්වෙනි අවස්ථාව මෙන්න මේක ඉතාමත් වැදගත්. මේකට අපි කියනවා ලයිබ්‍රරියක් කියලා. මේ ලයිබ්‍රරි කියන කොටස ඔයාලට හදන විදිය ගැන උගන්වනවා. උදාහරණයකට එක්කෙනෙක් ඉන්නවා එයාගෙම වෙච්ච නිර්මාණයක් එයා සිද්ධ කරන්නේ. මොකක් හරි නිෂ්පාදනයක් කියලා අපි හිතමු. හැබැයි එයාගේ PCB එකට දාන්න ඕන කොම්පොනන්ට් එකක් තියෙනවා. නිතර එයාට ඒ කොම්පොනන්ට් එක දාන්න වෙනවා. එයාම හදපු ටිකක් විශාලත්වය වැඩි එකක් කියලා අපි උපකල්පනය කරමු. දැන් මෙයාට විවිධ වර්ගයේ තැන් වලට මේක දාද්දී එයාට හැම වෙලේම මේක අඳින්න වෙනවා නම් මේ සෙට් එකම ප්‍රශ්නයක්. ඉතින් මෙතනදී හරි ලේසියෙන් යාට පුළුවන් එකපාරම Tamanට ලයිබ්‍රරියක් හදලා තියාගෙන ඒ ලයිබ්‍රරියෙන් අරගෙන දාන්න පුළුවන්. අපි ඔය ඉස්සරහට කතා කරනවා. ඇතිතරම් ප්‍රැක්ටිකලි කරනවා. එහෙනම් බය නැතුව අහගෙන ඉන්න දී. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව ඉවරයි. නමුත් මම අමතර එකක් කියලා දෙනවා. මේ බ්ලොක් එකක් ක්‍රියේට් කරන්නේ කොහොමද කියලා. නිකන් හරියට සරලව කිව්වොත් එimhe හැම ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකකම තියෙනවා නම් පවර් සප්ලයි එකක්. අපි හිතමු චූටි රෙගියුලේටර් පාර්ට් එකක් තියෙනවා කියලා හිතමු. පොඩිම අවස්ථාව. එහෙනම් මේ රෙගියුලේටර් සහ ඒ ආශ්‍රිතය කරගත්ත PF දෙක අපිට නිරන්තරයෙන් හැමතැනටම දාන්න වෙනවා නම් ඕක හැම වෙලෙම අඳින්න ඕනේ නැහැ. අපිට එක තැනක ඇඳලා තිබිලා එයා drag and drop කරන්න පුළුවන්. ඒකට අපි කියනවා බ්ලොක් එකක් කියලා. එහෙනම් සරලයි බ්ලොක් එහෙනම් අපිට ඉගෙන ගන්න පුළුවන්. ලයිබ්‍රරි ගැන ඉගෙන ගන්න පුළුවන්. බෝඩ් ගැන ඉගෙන ගන්න පුළුවන්. ස්කෙමැටික් ගැන ඉගෙන ගන්න පුළුවන්. ප්‍රධාන විදිහට අනිත් ඒවත් යටින් උගන්වනවා. එහෙනම් බය නැතුව අපි වැඩේට අත ගහමු. කවුරුත් මෙතන අමාරුයි කියලා හිතන්න එපා. ලේසිම ලේසි දෙයක්. මේ තරම් ලේසි software එකක් මේ ලෝකේ තවත් නැති තරම්. ඔයාලට මේක හරිම ලේසියෙන් ඉගෙන ගන්න උගන්වනවා. ඒක තමයි මේ මාස දෙකේ අපේ අරමුණ. හරි. අපි එහෙනම් ඉන්ට්‍රොඩක්ෂන් එකේදී පටන් ගත්ත පළවෙනි අවස්ථාව තමයි ස්කෙමැටික් එක. එහෙනම් මේ ස්කෙමැටික් එක කොහොමද අපි නිර්මාණය කරන්න කියලා බලමු. ඒකට පොඩි ආරම්භයක් විතරක් මම වීඩියෝ එකකින් දෙනවා. මොකද දැන් මේක ඔයාලා දැන් මේ මොහොතේදී මේ ස්කෙමැටික් ගැන කතා කරද්දී ඔයාලට තියෙන්න ඕන තමන්ගේ අතේ software එක open වෙලා. ඒ සමහර කට්ටිය install කරගන්න බැරි වුණා නම් දැන් මේ මොහොතේදී install කරලා ඉවර වෙලා නැවත ඉස්සරහට වීඩියෝ එක බලාගෙන එන්න. කලබලයක් නැතුව පිළිවෙලකට වැඩ කරන්න පුළුවන් පන්තියක්. ඔයාලට ඕන වෙලාවක වීඩියෝ එක බලන්න පුළුවන්. ගෙදර ඉඳන් හරි සරලව. හරි එහෙනම් අපි වැඩේට බහිමු. ඕන මම යන ස්කෙමැටික් එකට අන්න හරිම සරල software එකක් විදිහට open වුණා. දැන් ඉතින් මේකේ කිසිම අමාරුතයක් නැහැ. හරිම සරලයි. අපි බලමු කොහොමද මේක වැඩ කරන්නේ. මොනවද තියෙන්නේ? ඇයි මේ tools මොකටද කියන එක තමයි අපි මෙතනින් ඉගෙන ගන්න ඕන. දැන් ඔයාලට මම මේක සඳහා අභ්‍යාස පත්‍රයක් විශේෂයෙන්ම සකස් කරනවා. ඒ අභ්‍යාස පත්‍රයත් එක්ක තමයි පන්ති වැඩ කටයුතු කරන්නේ. එතකොට අපි පළවෙනි අවස්ථාවේ ඉඳලා මේ අභ්‍යාසයන් කරගෙන යන්න ඕන. මම කියන කොටස් ටික. ඉතින් ඒකට කලින් මේ software එකේ schematic අවස්ථාවේ දේවල් ටික පොඩ්ඩක් බලලා යන්න තමයි දැන් අපි හදන්නේ. පොඩ්ඩක් අපි මේක පොඩ්ඩක් ඔලුවට යන විදිහට පොඩ්ඩක් දාගමු. හරි. දැන් බලන්න. මේකෙත් මෙනු බාර් එකක් තියෙනවා. මේ මෙනු බාර් එක ගත්තාම ඒකෙත් ඔයාට අර විදිහටම new කියලා එකක් ගන්න පුළුවන්, edit කරන්න පුළුවන්. edit කරන එකේ බලන්න තියෙන જાති undo. අපි කවුරුත් දන්නව undo කරන්නේ මොකද්ද කියලා. undo කියන්නේ මොකද්ද කියලා. එතකොට රේඩෝ කියලා අපිට තියෙනවා නැවත undo කරන එකේ විලෝමය අවස්ථාව. ඊට පස්සේ මොනවද තියෙන්නේ? ඊට පස්සේ අපිට තියෙනවා copy කරනවා. copy කරනවා කිව්වහම මම එකපාරට එනවා මේ එක තැනක තියෙන එකක් අපි ඒ විදිහටම තව තැනකට ගන්නවා කියන එක. copy. දැන් අපිට resistor එකක් එක board එකකට දැම්මම තව තැනකට ඒක දාන්න ඕන. ඒකට කියන්නේ මොකද්ද? copy කරනවා කියලා. දැන් ඇත්තටම මේ අපි මේ ගන්න software එක මේ ඉගෙන ගන්න හදන්නේ PCB එක ඇඳීම සඳහානේ. එහෙනම් මේක simulate කරලා මේ PCB එක හරිද කියලා බලන්න නෙමෙයි යන්නේ. එහෙනම් මේකෙන් කරන්නේ PCB එක හරිද කියලා බලන්න. එහෙනම් මේ හරිද කියලා බලන්න මේ PCB එක අඳින්න යන්නේ. හරි. එතකොට අපිට මේ නිර්මාණයේ මිනුම් දඩු තමයි වැදගත් වෙන්නේ. අපි කොහෙවත් අවස්ථාවක මේකට පවර් එක දීලා මෙන්න දැන් මෙතන ඩ්‍රොප් වෝල්ටේජ් එක දැන් මෙතන සිග්නල් එකක් යනවා දැන් මෙන්න ට්‍රාන්සිස්ටර් එක. එහෙම අපි උපකල්පනය කරන්නේ හදන්නේ නැහැ. එහෙනම් මොකද්ද කරන්නේ මේ කරන්නේ
අර සාමාන්‍ය අවස්ථාවේ අපි මේ ඩිමෙන්ෂන් එකක් වැඩ කරන එක තමයි මෙතනදි කරන්නේ. හරි. අපි ඒක ඔන්න ඔළුවට පළවෙනි තියරිය දැම්මා මේ software එක සම්බන්ධව. ඊට පස්සේ ඉතින් කවුරුත් දන්නවා මේ delete කරනවා කිව්වොත් එහෙනම් මොකද්ද කරන්න පුළුවන් කියලා. ඔන්න delete කියලා බටන් එකකුත් තියෙනවා. මම මේ තනින් තන අවස්ථා කියලා දෙන්නම්. අනිත් ඒවා වැඩ කරද්දි කියලා දෙන්නම්. හරි. group කියලා එකක් තියෙනවා. mirror කියලා එකක් තියෙනවා. mirror කිව්ව ගමන් අපිට ඉතින් මතක් වෙන්නේ කණ්ණාඩිය. නම් අපිට ඔන්න කණ්ණාඩියෙන් වගේ කරන්න පුළුවන් ඔප්ෂන් එකක් මේකේ තියෙනවා. තව එකක් තියෙනවා move කරන්න. ඒ කියන්නේ අපිට නෑ ඇදලා පැත්තකින් තියන්න. වගේ අවස්ථාවක් හිතන්නකෝ. ඒව අපිට කරන්න පුළුවන්. අය අපිට පුළුවන් මේ rename එකක් දෙන්න. දැන් අපි හිතමු දැන් resistor එකක් තියෙනවා, transistor එකක් තියෙනවා, condenser එකක් තියෙනවා. මේකට තියෙනවනේ නමක්. අන්නේ නම දෙන එක තමයි ඔතන තියෙන්නේ. අපි ඒ කොටස් ටික ඉස්සරහට බලන් යනකොට අපිට හම්බෙනවා තව එකක් තමයි paste. අයියෝ හරි ලේසි. paste කියන්නේ මොකද්ද? එකම දේ කොපියක් හෝ කට් එකක් දැම්මොත් ඒක නැවත මේ ලබා ගන්න එකට අපි කියනවා paste කරනවා කියලා. එතකොට අපි හිතමු තව එකක් rotate. මේ rotate. දැන් අපි මේ අපිට මේ පැහැදිලි හැම software එකකම තියෙන කොයිවා කියන්නේ. ඔය rotate කියන එකේ අදහස තමයි ඔය අඳින ඕනම දෙයක් ඕනම සංකේතයක් අනිත් පැත්තට හරවලා ගන්න පුළුවන්. ඒකට අපි කියනවා අංශ කණු ගානේ හරවන්න පුළුවන් rotate කියලා. හරි. දැන් මම විශ්වාස කරනවා මෙතන ඉන්න කට්ටියට බේසික් ඉලෙක්ට්‍රොනික දැනුමක් ඇති කියන එක. මොකද එහෙම දැනුමක් නැති කෙනෙක් මේකට ඇත්තට BCP කෝස් එකක් කරන්න එන්නේ නැහැ. ඉතින් එහෙනම් බේසික් දැනුමත් එක්කන් අපි මේකේ වැඩේ කරන්න තමයි සූදානම් වෙන්නේ. එන්න ඉතින් බලන්න අපි කොහොමද මේක ඉස්සෙල්ලාම මේ ස්කෙමැටික් ඩයග්‍රෑම් එකට ඇවිල්ලා මේකේ බේසික් අවස්ථාවේ කොම්පොනන්ට් එකක් ඇඩ් කරන්න කියලා. අපි බලමු ඉස්සෙල්ලාම. ඔන්න edit කියන මෙනු බාර් එකේ edit කියන කොටසට ගියා. ඒක ඉවරයි. හොඳයි. ඉවරයි. කියන්නේ අපි දැනට తాවකාලික ඉවරයි. හරි. ඒ ටිකම මෙතනක් තියෙනවා. දැන් අපි කරන්න ඕන මෙන්න මේකේ mouse එකක් අතේ තියෙන්න ඕන. mouse එකක් නැතුව මේ වැඩේට නම් එන්න එපා. ඒ කියන්නේ mouse එකක් ඇතුව වැඩේට බහින්න. මොකද mouse එක තිබ්බේ නැතුනම හරි අමාරුයි. වෙලා වෙනවනේ. ඒක ටිකක් අමාරු වැඩේ. මේ mouse එකේ දැන් මම wheel එක ඉස්සරහට පස්සට කරකනකොට මේක zoom in වෙනවා zoom out වෙනවා. හරිම සරලයි. මම මේක ඉස්සෙල්ලාම පළවෙනිම අභ්‍යාසය තමයි මෙන්න මෙතන move කියන command එක click කරනවා. ඊට පස්සේ මම මේකේ part එකක් add කරනවා. add කරනවා part එකක්. දැන් මම project එකට යන්න කලින් මේ project මොකුත් නැහැ. නිකන් මම එකක් ඔයාලට පුරුදු කරවන්න තමයි යන්නේ. අපි මේ part එකක් විදිහට ගත්තාම මොනවද තියෙන්නේ parts තියෙන්නේ? ඔන්න එතන මම click කරා. හොඳේ left එකෙන් click කරා. ඔන්න එනවා part list එක. මේ part list එකෙන් කියන්නේ ඉතින් අපි ගාව තියෙන විවිධ වර්ගයේ ඉලෙක්ට්‍රොනික උපකරණවල අපි ගාව තියෙන විවිධ වර්ගයේ ඉලෙක්ට්‍රොනික උපකරණවල සංකේත සටහනට අදාළ නම සහ ඊට අදාළ වටිනාකම තමයි මෙතන පෙන්වන්නේ. අපි ඒක කියවන විදිහ ඉස්සෙල්ලාම බලමු. ඔන්න පළවෙනිම එක තමයි මෙතන part එකක් add කරන එක. එතනට ගිහින් click කරපුවම මේ විදිහටම අපිට මේ part list එක ඇවිත් තියෙනවා. අපිට පුළුවන් එක එක ඒවා තියෙක තියෙනවා. බලමු පිටුඩේ ඉඳන් හිමිට කියවමු. නිකන් බලාගෙන ඉමු. හරි දැන්ට බලන් ඉන්න පස්සේ මම ඕක හදන හැටි කියලා දෙනවා. එතකොට ඉතින් ගැටලුවක් නැහැනේ. හරි දැන් අපි ඔක්කොම බලාගෙන මේකේ පිළිවෙලට යන්. මේක තියෙනවා මෙන්න මෙතන නිකන් කනෙක්ටර් බාර් එකක් වගේ කන්නේ. right. එතකොට මේ මොකද්ද? මේ දැකලා පුරුදු එකක් නේද නිකන්. ඔයාලට පේනවා ඇති දැකලා නේ මේ ඩයෝඩ් වගේ තියෙනවා මේ මොකද්ද? 40017. නිකන් IC එකක් කට්ටි නෑ හොරු නැවට පොඩි කාලේ නයිට් රයිඩ් වගේ හදන නිකන් ගතියක් ඔලුවට එනවනේ. ඔන්න ඔහොම පොඩ්ඩක් ඔලුවට දාගන්න. අපි විවිධ වර්ගයේ IC තියෙනවා. දැන් මෙතන මේ IC එකට දාලා නමකුත් තියෙනවා බලන්නකො මේ. එතකොට ඒකේ තියෙනවා 40017 මේ පොඩි IC එකක්. තව තියෙනවා තව IC එකක්. අන්න වැදගත් දෙයක් අපිට පාඩමේ හම්බ වුණා ඉස්සෙල්ලාම දැන් දුරට යද්දි.
දැන් මේ උඩ රතු පාටින් ওই විදිහට ඇඳලා තියෙන ඒවට අපි කියන්නේ টොප් එකේ තියෙන එක. ඒ කියන්නේ අර අපි PCB එකක් ගත්තම උඩ ලෙවල් එකේ තියෙන IC තියෙන টොප් එකේ සර්ෆේස් මවුන්ට් කරපුවා. ඒ කියන්නේ සර්ෆේස් මවුන්ට් කරපගෙන SMD කියලා කියනවා අපි. අන්නේ SMD type එකේ IC එකක් තමයි දකුණු පැත්තෙන් පෙන්නන්නේ. අපිට දැන් ප්‍රැක්ටිකලි කරනකොට හොඳට අවබෝධ වෙනවා. හරි. යටට ආපුවම ඒ 40017 IC එකම තියෙනවා අර සාමාන්‍ය ඩිප් IC එක. ඔයාලා දැකලා තියෙන අර සාමාන්‍ය මේ බෝඩ් එකට සිදුරු කරලා දාපුවම යටපැත්තෙන් පාස් වෙන IC ඒකක් තමයි ඔය තියෙන්නේ. මොන හරි ලේසි. දැන් අපි යනවා ඉස්සරහට. ගෝ බලන්න. තව තියෙනවා IC වර්ග විවිධ වර්ගයේ IC. දැන් ඔය වගේ IC කතා කරන ගොඩාක් තියෙනවා අපි ඉස්සරහටම තව යන්. ඉතින් ඔයාලා ඔන්න නිකන් ඉන්න ගමන් මේ ඔක්කොම බලන්න ඩයෝඩ් තියෙනවා. මේ අපිට එක එක රෙසිස්ටර් වැලූස් තියෙනවා. මේ ඉන්ඩක්ටර්ස් තියෙනවා. LED තියෙනවා. මෙතන රතු පාටින් පෙන්නුවොත් ඒ කියන්නේ මොනවද? টොප් ලෙවල් එකේ පාස් වෙන ඒවා. ඒ කියන්නේ PCB එකේ උඩ ලෙවල් එකේ පාස් වෙන ඒවා. එතකොට අපි පෑසුවොත් එහෙම යට ලෙවල් එකේ තියෙන ඒවා. ඉතින් උඩ ලෙවල් එක අපිට දැන් ওই විදිහට කොහොම ඉස්සරහට යන්න පුළුවන්. අපිට පිළිවෙලකට මේ ටික මම බලාගෙන යන්න පුළුවන්. හරි. හොඳට දැන් බලන්න මේ ටික. අපි දැනට පුංචි උපකරණයක් එකක් විතරක් ඇඩ් කරලා බලමු. කට්ටියට නිකන් පොඩි නිකන් අයිඩියා එකක් ගන්න පුළුවන්. රයිට්. ඔන්න මම නිකන් රෙසිස්ටරයක් විතරක් අරගෙන මේක ඕකේ කරනවා. එතකොට දැන් ඔයාලට පේනවා මෙන්න මේ මෙතන තමයි මේ බිඳුව ස්ථානය. බිඳුව ප්‍රස්ථාරයක් ගත්තොත් බිඳුව. එනත 0 පොසිෂන් එක තමයි ඔය තියෙන්නේ. මම මවුස් එක වීල් එක පොඩ්ඩක් කරකනවා. එතකොට මේක zoom වෙනවා. දැන් මවුස් එකේ රයිට් ක්ලික් කරපුවම බලන්න මෙන්න රයිට් ක්ලික් කරපුවම මෙයා හැරෙනවා. දැන් මට ඕන තැනින් මෙයාව ප්ලේස් කරන්න පුළුවන්. රයිට් මම නිකන් ප්ලේස් කරනවා රයිට් කරලා ඔහම රයිට් R1 R2. මෙහෙම හිතමු අපි. එතකොට මම මෙතනින් තව බ්‍රිජ් එකක් ගන්නම්. තව එකක්. දැන් ඔයාලට පේනවා මම රෙසිස්ටර් සෙට් එකක් කොහොම තිබ්බා. right මම escape button එක keyboard එකේ වුණා දැන් close කරා. දැන් මම මේක ගන්නවා මේක. දැන් කියලා දුන්නේ මෙච්චරයි. move කරන එක කියලා දුන්නා. add කරන නිකන් චූරි පාටක් add කරා මම මෙතනට. දැන් මම මෙතන මෙන්න මේ net කියන අවස්ථාව පාවිච්චි කරන්නේ. හරි. අපි එහෙනම් මේ net කියන අවස්ථාව පාවිච්චි කරමු. මෙන්න මෙයා ක්ලික් කළා. මෙතන පොයින්ට් එක ක්ලික් කළා. මෙතන ක්ලික් කරපු ගමන් අපිට ඔටෝ කනෙක්ට් වෙනවා. රයිට් ඔයාලත් කරන්න බලන්න. එතකොට දැන් අපිට කරලා මෙන්න මෙහෙම ක්ලික් කරන්න පුළුවන්. දැන් මෙහෙම ක්ලික් කරලා මෙහෙම ක්ලික් කරන්න පුළුවන්. හරිද ලේසි. දැන් ඔයාලට මේ මෙන්න මේ අවස්ථාව නිකන් සරලව ඇඳුත් එහෙම නිකන් වින්ස්ටන් බ්‍රිජ් එකක් වගේ නිකන් රෙසිස්ටර් හතරක් දැම්ම කනෙක්ට් කරා එච්චරයි. ඔන්න පළවෙනි දවසේ ප්‍රොජෙක්ට් එක කරපු දෙයක්වත් නෑ වගේ. මොනවද කරේ කියලා කවුරුත් ඇහුවොත් ඔයාලට කියන්න දෙන්නේ මොකුත් කරේ නෑ කියලා තමයි. ඉතින් ඔන්න මේ පළවෙනි වීඩියෝ කොටසෙන් මම නිකන් පොඩි අදහසක් විතරක් දුන්නා. මෙන්න මේ වගේ එකක් අඳින්න පුළුවන් කියලා. ඒ වගේම අපි දැන් මේ වගේ ඇඳපු එකේ රෙසිස්ටර් හතරක් කොහොමද දාලා දෙනවා. ට්‍රාන්සිස්ටර් නෑ, IC නෑ, මොකුත් නෑ. ඉතින් මම නිකන් ඇඳ විතරයි නිකන් මේක දාලා. අපි මේකෙන් දැන් මේ පටන් ගන්නවා. මෙතනින් අපි අවසන් කරන්නේ ඩබල් A අවස්ථාවේ ඇඩ්වාන්ස් චිප් ලෙවල් එකේ හොඳ ප්‍රොජෙක්ට් ටිකක් කරලා තමයි අවසන් කරන්නේ. ඉතින් ඔන්න අපි ආරම්භ කරා. දැන් මෙතනින් බලන්න හැම කෙනාම Tamanට software එක සම්බන්ධ ප්‍රශ්නයක් නැත්නම් ඒක ඉස්සරහට යොමු කරන්න. ප්‍රශ්න තියෙන කට්ටිය කොහොම ප්‍රශ්න අහන්න. Taman නැත්නම් ඉස්සරහට කෙලිම යන්න. හරි අපි තව චූටි කැලක් ඇඩ් කරලා යන්න නිකන් බලන්න පොඩ්ඩක් අපි මෙතන ක්ලික් කරමු තව ඇඩ් කරන්න. ඒ ක්ලික් කරනකොට එක එක ඒවා තියෙනවා. power supply symbol තියෙනවා විවිධ වර්ග ඒවා තියෙනවා. ඉතින් අපි ඔය මොකක් හරි එකක් අරගෙන දාමු බලන්න. right. ඔන්න 0 position එකක් ආයෙත් ඇඩ් කරමු. ආයෙත් ඇඩ් කරමු power එකක් ඇඩ් කරමු. හිතමු power එකක් කියලා. right. දැන් මේක නිකන් බොරු සර්කිට් එකක් වෙයි. ඔන්න ඇඳලා. ඒ බොරු සර්කිට් එක අඳින්න පටන් ගන්නකොට නේ net එකට කනෙක්ට් වුණා.
දැන් ඔච්චරයි. සර්කිට් එක කවුරු හරි යන්න මේ මොකක්ද කියලා. නෑ. ඕක තාම මොකක්වත් නෑ. මම මේ නිකන් ඔයාලට පුරුදු වෙන්න විතරයි ස්කීමැටික් අවස්ථාවේදී. ඒතර බලන්න මේ රෙජිස්ටර් එක කොහෙ ගෙනිච්චත් ඔයාගේ බෝඩ් එකේ මේ විදිහට පිළිවෙලට එයා කනෙක්ට් වෙලාම තමයි තියෙන්නේ. දැන් අපි මෙතන තව උගන ගන්න ඕන පාඩමක් තියෙනවා. ඔයාලට පේනවා මෙන්න මෙතන R1 R2 සහ R3 R4 කියන්නේ මේ වගේ තියෙන නම. දැන් මේ නම කියන එක තමයි මේ තියෙන්නේ. තව මේකට වැලියු එකක් දෙන්න පුළුවන්. දැන් ඕනම් මේක 100යික. මේක 320යික. මේක 330යි ohms. අපි මේක 1k කියලා අපිට ඕන අදහස් කරන්න ඕන. ඒකට කියන්නේ වැලියු එක. අපිට නම කියන්නේ එකක්, වැලියු එක කියන්නේ තව එකක්. අපි ඔය වෙනම ඉස්සරහට තවදුරටත් කතා කරගෙන යන්න. හරි. එහෙනම් ඔන්න පළවෙනි කෑල්ලට අදාළ එක ඉවරයි. තාම ප්‍රොජෙක්ට් පටන් ගන්න. ප්‍රොජෙක්ට් 50ක් කරනවා අපි මේකේ. 50ක්ම මුල ඉඳලා පිළිවෙලට කරගෙන යන්න. මේ ඔන්න software එක install කරලා ඉවරයි. පළවෙනි වීඩියෝ එක මෙතනින් ඉවරයි. අපි එහෙනම් ඊගා වීඩියෝ එකෙන් නැවත හමු වෙමු. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.